මහා සතිපට්ඨාන සූත්‍රය දීඝනිකාය 2 478 ධම්මානුපස්සනාව චතුරාර්ය සත්‍ය භාවනාව දුක්ඛාර සත්‍ය මහණෙනි දුක්ඛාර සත්‍ය නම් කවරේද? ඉපදීමද දුකය, දිරීමද දුකය, මහලු වීමද දුකය, රෝගීද දුකය, මරණයද දුකය, ශෝක කිරීම, වැළපීම, කයෙහි දුකය, සිතෙහි දුකය, ශෝක කිරීමෙන් වන වෙහෙසය යන මෝහ දුක් වන්නාහුය. අකමැති දේ හා එක්වීමද දුක් වන්නේ, කැමති දෙයින් වෙන්වීමද දුක් වන්නේ, යම් කැමති දෙයක් නොලැබීමද දුක් වන්නේ, කොටින් කියතොත් උපාදානස්කන්ධ පස්ම දුක් වන්නේ. ඉපදීමද දුකය. මහණෙනි ජාතිය උත්පත්තිය නම් කවරේද? ඒ සත්වයන්ගේ ඒ සත්ව වර්ගයන්හි ඉපදීම වේද, හටගැන්මක් වේද, උත්පත්තියට ඇතුළත් වීමක් වේද, විශේෂයෙන් ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් වේද? මහණෙනි මෝතමෝ ජාතිය එහෙම නැත්නම් ඉපදීමයි කියනු ලැබේ. නිරයේ දුක බාලපණ්ඩිත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය 360, දේවදූත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය 384. මහණෙනි නිරයේ දුක මේ සාදුකයයි උපමාවකිනිදු දැක්වීමට පහසු නොවේ. එසේ කී කල්හි එක්තරා භික්ෂුවක් එම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි මට උපමාවන්ගෙන් දැක්විය හැකි දේ ඇසී. භාග්‍යවතුන් වහන්සේ මහණ හැකියයි වදාළසේක. මහණ අපරාධකාරී සොරකු අල්වා රජුට දේවයන් වහන්සේ මේ අපරාධකාරී හොරාය. මොහුට යමක් කැමති නම් ඒ දඬුවම පමුණුවනු මැනවයි දක්වන්නාහු. රජතුම ඒ මොහුට පින්වත යව් මේ පුරුෂයාට උදේ කාලෙහි අඩයටි 100කින් අනිව් යයි කියන්නේ. ඒ මොහුට අඩයටි 100කින් පෙරවරු කාලෙහි අනින්නාහුය. ඉක්බිති රජතුම දවල් කාලෙහි පින්වත ඒ පුරුෂයා කෙසේද යසන්නේ? දේවයන් වහන්සේ එසේම ජීවත් වේයයි කියන්නාහුය. රජතුම මේ මොහුට මෙසේ කියන්නේ පින්වත යව් ඒ පුරුෂයාට දවල් කාලෙහි අඩයටි 100කින් අනිව් යයි කියන්නේ. ඒ මොහුට දවල් කාලෙහි අඩයටි 100කින් අනින්නාහුය. ඉක්බිති රජතුම සවස් කාලයේ එම්බල පුරුෂය ඒ පුරුෂතුම දැන් කෙසේද යසන්නේ? දේවයන් වහන්සේ එසේම ජීවත් වේයයි කියන්නාහුය. රජතුම මේ මොහුට පින්වත යව් සවස් කාලයේ ඒ පුරුෂයාට අඩයටි 100කින් අනිව් යයි කියන්නේ. ඒ මොහුට සවස් කාලයේ අඩයටි 100 අනින්නාහුය. මහණෙනි කුමකෙන් හංගින්නේද? අඩයටි 300කින් අනු ලබන්නා වූ පුරුෂතමේ හේතුවෙන් දුක් දුම්නස් විඳින්නේ. ස්වාමිනී අඩයටියකින් අනු ලබන්නා පුරුෂතම ඒ හේතුවෙන් දුක් දුම්නස් විඳින්නේ අඩයටි 300කින් අනු ලබන කල්හි කියනුම කවරේද? ඉක්විති භාග්‍යවතුන් වහන්සේ මිටක් පමණ කුඩා වූ ගලක් අතටගෙන භික්ෂුන් නැමතුසේ. මහණෙනි කුමක් සිතන්නහුද? මා විසින් ගන්නා ලද මිට පමණ යම් මේ ගලක් වේද? යම් හිමවත් පර්වත රාජයෙක් වේද? ඒ දෙක අතුරින් කවරක් ඉතා මහත් වශයෙන් වන්නේ දැසු. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ විසින් අතට ගන්නා ලද කුඩා වූ මිට පමණ මේ ගල ඉතා කුඩායි. හිමවත් පර්වත රාජයා හා සමාන කොට බලන විට ගණනකටවත් නොපැමිණි. 100ක් වෙනි දහස් වෙනි ලක්ෂයක් වෙනි කොටසකටවත් නොපැමිණි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටත් නොපැමිණි. මහණෙනි පරිද්දෙන්ම ඒ පුරුෂතම අඩයටි 300කින් අනින් ලබන්නේ ඒ හේතුන් යම් දුක් දුම්නසක් විඳිනම් ඒ නිරේකට සමාන කොට බලන විට ගණනකටවත් නොපැමිණි. 100ක් වෙනි දහස් වෙනි ලක්ෂයක් වෙනි කොටසකටත් නොපැමිණි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටවත් නොපැමිණි. මහණෙනි නිරේ පාලය උහුට පංචවිත බන්ධන නම් වදයක් කරන්. රත් වූ යකඩ හුලක් අතෙහි ගසන්. රත් වූ යකඩ හුලක් දෙවෙනි අතෙහි ගසන්. රත් වූ යකඩ හුලක් පයෙහි ගසන්. රත් වූ යකඩ හුලක් දෙවෙනි පයෙහි ගසන්. රත් වූ යකඩ හුලක් පපුව මැද ගසන්. එතෙමෙහි තියුණු කටුක වූ දුක් වේදනාවන් දී
යම් තාක් ඒ පාප කර්මෙ නොගෙවේද ඒ තාක් නොමෙරේ. මහණෙනි නිරේ පාලයෝ ඔහු ගිනිගත් යකඩ පොළොවේ නිදි කරවා කෙටේරි වලින් සසේ. එතෙමෙහි දුක් වූ තියුණු කටුක වූ දුක් වේදනාවන් විඳී. යම් තාක් කල් ඒ පාප කර්මයේ කෙලවර නොවේ ඒ තාක් කල් කලුරිය නොකෙරේ. මහණෙනි නිරේ පාලය ඔහු උඩුකුරු කොට හිස යටිකුරු කොට තබා වෑවලින් සසේ. එතෙමෙහි දුක් වූ තියුණු කටුක වූ දුක් වේදනාවන් විඳී. යම් තාක් කල් ඒ පාප කර්මයේ කෙලවර නොවේද ඒ තාක් කල් කලුරිය නොකෙරේ. මහණෙනි ඔහු නිරේ පාලය රථයක බැඳ ගිනිගෙන ඇවිලෙන්නා වූ දිලිසෙන්නා වූ ගිනිදැල් සහිත යකඩ පොළොවේ ඉදිරියට ගමන් කරව. පසුපසට ගමන් කරව. එතෙමෙහි දුක් වූ තියුණු කටුක වූ දුක් වේදනාවන් විඳී. යම් තාක් කල් ඒ පාප කර්මයේ කෙලවර නොවේද ඒ තාක් කල් කලුරිය නොකෙරේ. මහණෙනි නිරේ පාලය ඔහු ගිනිගෙන ඇවිලෙන දිලිසෙන ගිනිතෙල් සහිත මහත් වූ අඟුරු පර්වතයට ඇන නැංවීමත් කරත් බැස්සීමත් කරත්. එතෙමෙහි දුක් වූ තියුණු කටුක දුක් වේදනාවන් විඳී. යම් තාක් කල් ඒ පාප කර්මයේ කෙලවර නොවේද ඒ තාක් කල් කලුරිය නොකෙරේ. මහණෙනි නිරේ පාලය ඔහු පා උඩුකුරු කොට හිස යටිකුරු කොටගෙන ගිනිගෙන දැවිලෙන දිලිසෙන ගිනිදැල් සහිත රත් වූ ලෝදිය සැලියක දමා. එතෙමෙහි පෙන නගිමින් පැසෙන්නේ වරක උඩට එයි. වරක යටට යයි. වරක සරසට යයි. එතෙම දුක් වූ තියුණු කටුක වූ වේදනාවන්දී. යම් තාක් ඒ පාප කර්මය නොගෙවේද ඒ තාක් නොමෙරෙන්නේය. මහණෙනි ඔහු නිරේ පාලය මහා නිරේ බහත්. මහණෙනි ඒ මහා නරකය වනාහි කොන් සතරක් ඇත්තේ දොරටු සතරක් ඇත්තේ කොටස් වශයෙන් බෙදන ලද්දේ කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේ යකඩ පවුරකින් වට කරන ලද්දේ යකඩ පියනකින් වසන ලද්දේ. ඒ මහා නිරේ බිම යකඩයෙන්ම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්ත හැම කල්හි හාත්පස යුදුන් 100ක් ගින්න පැතිර සිටී. මහණෙනි මේ මහා නිරෙහි නැගෙනහිර බිත්තියෙන් ගිනිතෙල් නැගී බස්නාහිර බිත්තියේ හැපේ. බස්නාහිර බිත්තියෙන් ගිනිතෙල් නැගී නැගෙනහිර බිත්තියේ හැපේ. උතුරු දිග බිත්තියෙන් ගිනිතෙල් නැගී දකුණු බිත්තියේ හැපේ. දකුණු බිත්තියෙන් ගිනිතෙල් නැගී උතුරු බිත්තියේ හැපේ. යටින් ගිනිතෙල් නැගී මැත්තේ හැපේ. උඩින් ගිනිතෙල් නැගී යට හැපේ. එතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. යම් තාක් ඒ පාප කර්ම නොගෙවේද ඒ තාක් නොමෙරෙන්නේ. මහණෙනි දීර්ඝ කාලයක් ගත වීමෙන් යම් කිසි කාලයක මේ මහා නිරෙහි නැගෙනහිර දොරටු විවෘත වේද. එබඳු කාලයක් වන්නේ එකල්හි හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නා ඔහුගේ සිවියද දවයි, සමද දවයි, මස්ද දවයි, නහරද දවයි, ඇටද විශේෂයෙන් දුම් දමයි. නැගූ පියවර එසේම වේ. මහණෙනි යම් හේකින් හෙතෙම නොඑක් අවුරුදු දහසකින් ඒ සමීපයට පැමිණියද එකල්හි දොර වැසෙයි. හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. යම් තාක් කල් ඒ පාප කර්මයේ කෙලවර වේද ඒ තාක් කල් නොමෙරෙන්නේ. මහණෙනි දීර්ඝ කාලයක් ගත වීමෙන් කිසි කාලයක ඒ මහා නිරයගේ බස්නාහිර දොරටු විවෘත වේ. ඒ කාලය ඇත්තේම එතෙමේ දොර දිසාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නා වූගේ සිවියද දවයි, සමද දවයි, මස්ද දවයි, නහරද දවයි, ඇටද වෙසිසින් දවයි. නැගූ පියවර එසේම වේ. මහණෙනි යම් හේකින් හෙතෙම අනේක වර්ෂ සහස්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේ. එකල්හි දොර වැසෙයි. හෙතෙමෙහි තියුණු කටුක වූ දුක් වේදනාවන් විඳී. යම් තාක් කාලේ පාප කර්මයේ කෙලවර නොවේද ඒ තාක් කාල ක්‍රියා නොකෙරේ. උතුරු දොරටු විවෘත වේද ඒ කාලය ඇත්තේම. හෙතෙමේ දොර දිසාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නා වූගේ සිවියද දවයි, සමද දවයි, මස්ද දවයි, නහරද දවයි, ඇටද විසිසින් දවයි. නැගූ පියවර එසේම වේ.
මහණෙනි යම් හේකින් හෙතෙම අනේක වර්ෂ සහස්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේ. එකල්හි දොර වැසී. හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. යම් තාක් කලේ පාප කර්මයේ කෙලවර නොවේ ඒ තාක් කාල ක්‍රියා නොකරේ. දකුණු දොරට විවෘත වේද හෙතෙමෙහි ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නා වූ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමයි. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි යම් හේකින් නොයෙක් අවුරුදු දහසින් ගොස් ඒ සමීපයට පැමිණීද එකල්හි දොර වැසී. හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. යම් තාක් ඒ පාප කර්ම නොගෙවී ඒ තාක් කල් නොමැරෙන්නේ. මහණෙනි දීර්ඝ කාලයක් ඔහුගේ ඇවෑමෙන් කිසියම් කලකේ මහා නිරේ නැගෙනහිර දොර විවෘත වේ. හෙතෙමෙහි ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමයි. නැගූ පියවර දෙසේම හෙතෙමෙම දොරටුවෙන් නික්මෙයි. මහණෙනි මහා නිරේට අනතුරු මහත් වූ ගූඨන නිරය එක්වම පිහිටියේ. හෙතෙමෙහි වැටෙයි. මහණෙනි ගූඨ නිරේ වනාහි ඉදිකටු තුඩ සමාන මුව ඇති පණුව සීවිය විදි. සීවිය සිඳ සමල සිඳි. සම සිඳ මස් සිඳි. මස් සිඳ නහර සිඳි. නහර සිඳ ඇට සිඳි. ඇට සිඳ ඇට මිදුළු කල්. හෙතෙම එහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්ම යම් තාක්ද ඒ තාක් කල් නොමැරෙන්නේ. මහණෙනි ගූඨ නරකයට අන්තුව මහත් වූ උණුවලු නිරය එක්වම පිහිටියේ. හෙතෙමෙහි වැටෙයි. හෙතෙමෙහිදී තියුණු කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්ම යම් තාක් නොගෙවී පවතීද ඒ තාක් නොමැරෙන්නේ. මහණෙනි උණුවලු නිරයට අනතුරු යුතුය උස නැගුණු අඟල් 16ක් දිග යකඩ කටු ඇති. ගිනිගෙන ඇවිලෙන්නා වූ අතිශයින් දිලිසෙන්නා වූ ගිනිදැල් සහිත වූ මහත් වූ කටු ඉඹුල් වනය ළඟම පිහිටියේ. ඔහුහි උඩටද නංවත් පහතටද බස්වත් හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. යම් තාක් කල් ඒ පාප කර්ම නොගෙවී පවතී ඒ තාක් නොමැරෙන්නේ. මහණෙනි කටු ඉඹුල් වනයට අනතුරු මහත් වූ අසිපත් නම් නිරය එක්වම පිහිටියේ. හෙතෙමෙහි වැටේ. ඒ නිරයේ වාතයෙන් වැනෙන කඩුපත් අතද කපත්. පාදයේද කපත්. අත්පා දෙකමද කපත්. කනද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්ම යම් තාක් කල් නොගෙවී පවතී නම් ඒ තාක් කල් නොමැරෙන්නේ. මහණෙනි අසිපත් නිරයට අනතුරු මහත් වූ ශාර ජලයෙන් වේතරණී නම් නරකයේ පිහිටියේ. හෙතෙමෙහි වැටෙයි. හෙතෙමෙහි යටිගම් බලා යන දිය පහරටද ගසාගෙන යයි. උඩුගම් බලා යන දිය පහරටද ගසාගෙන යයි. උඩුගම් බලා යන දිය පහරට හා යටිගම් බලා යන දිය පහරටද ගසාගෙන යයි. හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්ම යම් තාක් නොගෙවේද ඒ තාක් කල් නොමැරෙන්නේ. මහණෙනි නිරේ පාලය ඔහු බිලි කටුවෙන් නමුනා ගොඩටගෙන පොළොවේ තමා එම්බා පුරුෂය කුමක් කැමැත්තෙහිද යසන්නා. හෙතෙම ස්වාමීනි බඩගිනි ඇත්තෙමයි කියන්නේ. මහණෙනි නිරේ පාලය එමේ නිරිසතාගේ ගිනිගෙන දිලිසෙන්නා වූ අඬුවෙන් කට ඇර ගිනිගෙන දිලිසෙන්නා වූ රත් වූ ලෝහ ගුලිය කටෙහි දමයි. ඔහුගේ තොලද දවයි, කටද දවයි, උකුරද දවයි, ලයද දවයි, බඩවැලද අතුණු බහන්ද දවාගෙන යට බහගෙන නික්මේ. හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්ම යම් තාක් නොගෙවේද ඒ තාක් කල් නොමැරෙන්නේ. මහණෙනි නිරේ පාලය ඔහුගෙන් එම්බා පුරුෂය කුමක් කැමැත්තෙහිදැයි විමසන්නාහු. ස්වාමීනි පිපාස ඇත්තේමි කියන්නේ. මහණෙනි නිරේ පාලය ඔහුගේ කට ගිනිගෙන දිලිසෙන්නා වූ අතිශයින් දිලිසෙන්නා වූ ගිනිදැල් සහිත වූ රත් වූ යකඩ අඬුවෙන් අරවා
ගිනිගෙන ඇවිලෙන්නා වූ අතිශයින් දිලිසෙන්නා වූ ගින්දෙල් සහිත වූ ගිනිගෙන දිලිසෙන්නා වූ තඹ පාට ලෝදිය කටේවත් කර. ඒ ඔහුගේ තොල්ද දවයි, කටද දවයි, උකුරද දවයි, ලයද දවයි, බඩවැල් දතුණු බහන්ද දවාගෙන යට භාගයෙන් නික්මේ. එතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්ම යම් තාක් නොගෙවේද ඒ තාක් නොමැරෙන්නේ. මහණෙනි නිරේ පාලව නැවතත් ඔහු මහා නිරේ දමා. මහණෙනි මම නොයෙක් ක්‍රමයෙන් නිරේ පිළිබඳ විස්තර කතාව කියන්නේ. මහණෙනි වර්ෂ 100ක් දහසක් කියන්නේ වී නමුත් ඒ කීමෙන් නිරේ දුක කියා කෙලවර කරන්න පහසු නොවේ. බාල පණ්ඩිත සූත්‍රය මජ්ක්‍ධිම නිකාය 360 තිරිසන්ගත දුක. මහණෙනි තනකොළ කන තිරිසන්ගත සත්වයෝ වන්නා. ඔහු තෙත් වූ තනද වියලි තනද දත්වල නුලා කති. මහණෙනි තන කන තිරිසන්ගත සත්තු කවරහුද? අශ්වයෝද, ගොන්හුද, කොටලුවෝද, එළුවෝද, මෝද යන මෝහෝ වෙති. එයින් අන්‍යතන බුදුන තිරිසන්ගත සත්වයෝද වෙති. මහණෙනි මේ ලෝකයේ ඒ මේ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය බේදයෙන් මරණින් මතු යම් ඒ පණ අනුභව කරන සත්වයෝ වෙද්ද ඒ සත්වයන්ගේ සහභාවයට පැමිණි. මහණෙනි අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ ඇත්තාහ. ඔහු දුරදීම අසූචි ගන්ධය ආග්‍රහණය කොට දුවති. මෙහි අනුභව කරන්නේ කියයි. බමුණු යාග ගන්ධයෙන් මෙහි අනුභව කරන්නේ යම්සේ දුවද්ද මහණෙනි පරිද්දෙන් අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ වෙති. ඔහු දුරදීම අසූචි ගඳ ආග්‍රහණය කොට දුවත්. මෙහිදී කන්නෙමු කිය. මහණෙනි අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද? කුකුලන්, ඌරෝද, බල්ලන්, සිවල්ලු යන මෝහෝ වෙති. ඒ අන්‍ය අසූචි අනුභව කරන අන්‍ය සත්වයෝද වෙති. මහණෙනි මේ ලෝකයේ ඒ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුසල කර්ම කොට කාය බෙහෙදින් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත්නම් ඔවුන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙන තිරිසන්ගත සත්වයෝ වෙති. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙන තිරිසන්ගත සත්වයෝ කවරහුද? ලොකු පණුවෝද, කුඩා පණුවෝද, ගැඩවිල්ලුද වෙති. එයින් අන්‍ය වූ අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙන තිරිසන්ගත සත්තුද වෙති. මහණෙනි මේ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය බේදයෙන් මරණින් මතු යම් මේ සත්වයෝ අඳුරෙහි උපදිද්ද, අඳුරෙහි දිරද්ද, අඳුරෙහි මැරෙද්ද ඔවුන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන්ගත සත්ව ජාතිව මත්ස්‍යෝද, කැසුබෝද, කිඹුල්ලෝද එයින් අන්‍ය වූ දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන්ගත ප්‍රාණියෝද වෙති. මහණෙනි යම් මේ බාලතෙම මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය බේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන යම් ඒ සත්වයෝ වෙද්ද ඔවුන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන තිරිසන්ගත ප්‍රාණියෝ ඇත්තා. මහණෙනි අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන තිරිසන්ගත ප්‍රාණියෝ කවරහුද? මහණෙනි යම් මේ සත්වයෝ කුණු මස්වල උපදිද්ද, කුණු මස්වල දිරද්ද, කුණු මස්වල මැරෙද්ද, කුණු කුණපේ හෝ උපදිද්ද, කුණු කුණපේ හෝ දිරද්ද, කුණු කුණපේ හෝ මැරෙද්ද, කුණු පිට්ටුවල හෝ උපදිද්ද, කුණු පිට්ටුවල හෝ දිරද්ද, කුණු පිට්ටුවල හෝ මැරෙද්ද, ගෞර වලයේ හෝ උපදිද්ද,
ගවර වලේ වූ තිරද්ද ගවර වලේ වූ මැරෙද්ද අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ උපදිද්ද අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ දිරද්ද අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ මැරෙද්ද එයින් අන්නේ වූ අසුචියෙහි උපදින අසුචියෙහි දිරෙන අසුචියෙහි මැරෙන තිරිසන්ගත ප්‍රාණියුද වෙති. මහණෙනි මේ බාලතෙම රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය ભેදයෙන් මරණින් මතු යම් ඒ සත්වය අසුචියෙහි උපදිද්ද අසුචියෙහි දිරද්ද අසුචියෙහි මැරෙද්ද ඔවුන්ගේ සහභාගයට පැමිණේ. මහණෙනි මම නොයෙක් ක්‍රමයෙන් තිරිසන් යෝනි විස්තර කියන්නේම්ද. මහණෙනි තිරිසන් ගත සත්වයන්ගේ දුක මෙතෙකයි කීමෙන් මුදුන් අවසන් කරන්න පහසු නොවේ. කුද්දක නිකාය ප්‍රේතවත්තුපාද ප්‍රේතලෝක දුක සත්ත පුත්ත කාදක ප්‍රේතවත්තු වස්ත්‍ර නැතිව නපුරු වර්ණ ඇතිව කුණු ගඳ ඇත්තියක් විසි මැස්සන් විසින් වසාගත් උදේ කාලේ පුතුන් සද්දෙනෙක් සවස නැවත සද්දෙනෙක් වදා අනුභව කරයි. ඔවුන්ද මට ප්‍රමාණවත් නොවේ. මාගේ ලය බඩගින්නෙන් දැවෙයි. දුම්නකි අවුවේ ගින්නෙන් දැවුණාක් මෙන් නිවීමක් නොලබයි. කර්ම විපාකයෙන්ද මුසාවාදයෙන් යන දෙකින් සැරවින් හා ලෙයින් වැකුණු ශරීර ඇති පුතුන්ගේ මස්කමි. කුසබුල් ප්‍රේතයාගේ කතාව. එකෙක් හැල්වී බොල් හිස විසුරුවා ගනි. නැවත තවත් එකෙක් හිස සිඳීමට පැමිණේ. මේ ස්ත්‍රියද තම පිට මස් හා ලේ අනුභව කරයි. තීද අපවිත්‍ර වූ පිළිකුල් කටයුතු අසූචි අනුභව කරයි. දුගඳ වූ හටගත් පණුවන් ඇති අසූචි අනුභව කර පානයද කර. ඝන ප්‍රේත කතාව. විපාස ඇතිව නදිය කරා පැමිණීම. නම් දිය හිස්ව පවතී. උෂ්ණ කාලයේ සෙවණකට පැමිණීම නම් අවුව පැමිණේ. වාතයේ ගිනි සමානව මාගේ ශරීරයේ දවමින් හමයි. වහන්සේමින් දුක් ඊට වඩා දරුණු අනික් දුකටත් සුදුසු වේ. චිර කාලයක් සාදුකින් පීඩිත වූ ආහාරයේ කිජු අපි නොයෙක් යුදුන් ගණන් යම් කිසිවක් නොලබාම නවතින. අපගේ පින්මද බව අඳෝමේ බඩගිනි වූ සාපිපාසා දුකින් ක්ලාන්ත වූ අපි කැරකෙන්නා වූ බිම දෙමු මැටි පිටක් මෙන් ඇද වැටෙන්නෝය. උඩුකුරුව වැටුණා වූ විසිරුණු අවයව ඇත්තෝවෙන් යටිකුරුව වැටුණෙමු. ඒ ගිය තැනම වැටුණා වූද බිම සිටීමට අසමර්ථ භාවයෙන් වැටුණා වූද ඒ අපි ලයටද හිසටද ගසා ගනිමු. සට්ටිකෝට ප්‍රේත කතාව. මාගේ හිසේ අඩු නැති කුළු 60,000ක් සියලු දිසාවෙන් වැටේ. ඒ අකුළු මාගේ මස්තකයේ බිඳී. ලක්කන සංයුක්ත නිකාය 2 නිධාන වග්ගපාළි අට්ටි සූත්‍රය. එවත්නි කිචිකෝට පර්වතයෙන් බසින්නා වූ මම අහසින් ගමන් කරන්නා වූ ඇටසැකිලි ප්‍රේතයෙකු දැක්කෙමි. යක්ෂ ගිජිලු හිනියෝද යක්ෂ කවුඩෝද යක්ෂ උකුස්සෝද එළවෙනවා ඒ මොහුගේ ඉල ඇට අතරෙහි විදිත්. ඒ ඇටසැකිලි ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. පැවැත්නී මට මේ අදහස ඇතිවේ. පින්වත ඒකාන්තයෙන් ආශ්චර්යයකි. පින්වත ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳු සත්වයකුත් වන්නේද? මෙබඳු අමනුෂ්‍යයෙකුත් වන්නේද? මෙබඳු ආත්ම භාවයක් ලැබීමකුත් වන්නේද? කියයි. ඉක්විති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් හට කතා කළසේක. මහණෙනි, යම් හේකින් වනාහි ශ්‍රාවකෙක් තෙම මෙසේ දනීද, මෙසේ දකීද, මෙසේ සාක්ෂාත් වූ කරන්නේ වේද? ඒකාන්තයෙන් එවැනි ඇස් ඇති වූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් එවැනි ඥානය ඇති වූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, සත්වතෙම මුලදී මා විසින් දක්නා ලද්දේ ඒත් මම ප්‍රකාශ නොකළෙමි.
ඉදින් මම ඒ ප්‍රකාශ කෙලිමි නම් අන්‍යෝ මා නොඅදහන්නා. යම් අය මා නොඅදහන්නා වුනම් ඒ වුන්ට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ. මහණෙනි මේ සත්වතෙම මේ රජගහ නුවරම ගෝඝාතකයෙක් හරක් මරන්නෙක් විය. ඊට මේ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ 100 ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරීහි පැසී ඒ කර්මයාගේ ඉතිරි වූ විපාකයෙන් මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳින්නේ ඇයි වදාළසේ. පේසි සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ මාංශ පෙති පේත්‍රයෙකු දැක්කෙන් යක්ෂ ගිජුලිහිනියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළවිලවා ඒ මොහුගේ මස්පෙති ශරීරය උදුරා දමති, විනාශ කරති. ඒ මස්පෙති ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහ නුවරම ගෝඝාතකී හරක් මරන්නේ විය. බොහෝ වර්ෂ ගණනක්, ලක්ෂ ගණනක් නිරීහි පැසී ඒ කර්මයාගේ ඉතිරි වූ විපාකයෙන් මේ දුක විඳි. පිණ්ඩ සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ මස්පිඩු ප්‍රේතයෙකු දැක්කෙමි. යක්ෂ ගිජුලිහිනියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළවෙලවා ඒ මොහුගේ මස්පිඩු උදුරා දමති, විනාශ කරති. ඒ මස්පිඩු ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහ නුවරම සාකුණිකේ එනම් පක්ෂීන් මරා විකුණා ජීවත් වන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ ඉතිරි වූ විපාකයෙන්දී. නිච්චවි සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ සමනැති ප්‍රේතයෙකු දැක්කේ. යක්ෂ ගිජුලිහිනියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළවෙලවා ඒ මොහුගේ සමනැති මස් උදුරා දමති, විනාශ කරති. ඒ සමනැති ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහ නුවරම එළුවන් මරා ජීවත් වන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ මිත්‍රු විපාකයෙන් මේ දුක විඳි. අසි සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ කඩුවැනි ලෝම ඇති අසිලෝම ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ කඩුව අහසට නැගි නැගී ඒ අසිලෝම ප්‍රේතයාගේ කයෙහිම වැටේ. ඒ අසිලෝම ප්‍රේතයා බැහැකෑපත් හඬ නගයි. ඔහු රජගහ නුවරම ඌරන් මරා ජීවත් වන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ ඉතිරි වූ විපාකයේදී. සත්ති සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ සත්ති ලෝම ආයුධ වෙනි ලොම් ඇති ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ආයුධ අහසට නැගි නැගී ඒ සත්ති ලෝම ප්‍රේතයාගේ කයෙහිම වැටේ. ඒ සත්ති ලෝම ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. රජගහ නුවරම මුවන් මරා ජීවත් වන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ ඉතිරි වූ විපාකයේ විඳී. උසු සූත්‍රය. උසු ලෝම ඊතල වැනි ලොම් ඇති ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඊතල නැගි නැගී ඒ උසු ලෝම ප්‍රේතයාගේ කයෙහි වැටේ. ඒ උසු ලෝම ප්‍රේතයා බැගෑපත්ව හඬ නගයි. රජගහ නුවරම රාජාපරාධකාරයන් විද මරන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ මිත්‍ර විපාකයේ විඳී. සුචි සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ සුචි ලෝම ඉන්දිකටු වැනි ලොම් ඇති ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඉන්දිකටු අහසට නැගි නැගී ඔහුගේම කයෙහි වැටේ. ඒ සුචි ලෝම ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහ නුවරම අසුන් හික්මවන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේම ඉතිරි වූ විපාකයේදී.
සබ්බියති සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ සුචිලෝම ඉදිකටුවනි ලොම්මැති ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඉදිකටුව හිසින් ඇතුල්ල මුඛයෙන් නික්මේ, මුඛයෙන් ඇතුල්ල පපුවෙන් නික්මේ, පපුවෙන් ඇතුල්ල බඩින් නික්මේ, බඩින් ඇතුල්ල කලවෙන් නික්මේ, කලවෙන් ඇතුල්ල කෙන්ඩයෙන් නික්මේ, කෙන්ඩයෙන් ඇතුල්ල පතුලෙන් නික්මේ. ඒ සුචිලෝම ප්‍රේතයා බැගෑපත්ව හඬ නගයි. රජගහනුවරම කේලාම් කියන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේම ඉතිරි වූ විපාකයේදී. අණ්ඩහාරී සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ කලයක් පමණ අණ්ඩේ ඇති ප්‍රේතයෙකු දැක්කෙමි. එතම යන කල්හිත් ඒ අණ්ඩය කරෙහි තබාගෙන මේ හිඳින්නෙත් ඒ අණ්ඩෙහිම හිඳී. යක්ෂ කිජුලිහිනියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එලවෙලවා ඒ මොහුගේ කලයක් පමණ අණ්ඩේ උදුරා දමති, විනාශ කෙරෙති. ඒ කුම්බණ්ඩ ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහනුවරම කූට විනිශ්චයකාරයෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ ඉතිරි විපාකයේ විඳි. කූප සූත්‍රය. අසූචි වලක හිස සහිතව ගිලුණා වූ පුරුෂයෙකු ප්‍රේතයෙකු දැක්කෙමි. ඒ ගූඨ ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහනුවරම අන්නඹුවන් කරා යන්නෙක් විය. ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, වර්ෂ සිය ගණනක්, වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේම ඉතිරි විපාකයේදී. ගූඨකාදී සූත්‍රය. අසූචි වලක ගිලුණා වූ, දෑතින් අසූචි කන්නා වූ ප්‍රේතයෙකු දැක්කෙමි. ඒ ගූඨ ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහනුවරම දුෂ්ට බ්‍රාහ්මණෙක් විය. එතෙම කස්සප සම්මා සම්බුදුන්ගේ ශාසනයෙහි භික්ෂු සංඝයාට බතින් නිමන්ත්‍රණය කොට උරු අසූචීන් පුරවා කාලය දන්වා ආරාධනා කළේ. පින්වත්නි, මෙයින් ඇතිතාක් වැළඳීමද ගෙන යාමද කෙරෙත්වා කිය. එතෙ මේ කර්මයාගේ විපාකෙන් වර්ෂ බොහෝ ගණනක්, වර්ෂ සිය ගණනක්, වර්ෂ දහස් ගණනක්, වර්ෂ ලක්ෂ ගණනක් නිරේ පැසී ඒ කර්මයාගේම ඉතිරි වූ විපාකයෙන් මෙවැනි ආත්ම භාවයක දුක් විඳී. නිච්චවිති සූත්‍රය. සිවිය නැති ප්‍රේතියක් දැක්කෙමි. යක්ෂ කිජුලිහිනියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එලවලවා ඇගේ මස් උතුරා දමති, විනාශ කරති. ඇය බැගෑපත් හඬ නගයි. ඇය රජගහනුවරම පරපුරුෂ සේවනය කරන්නයක්. ඇයි කර්මයාගේ විපාකෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරේ පැසී ඒ කර්මයාගේ ඉතිරි විපාකයේ මෙවැනි ආත්ම භාවයක් විඳී. මංකුලිත්ති සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ දුගඳු පිළිකුල් කටයුතු ස්ත්‍රියක ප්‍රේතියක දැක්කෙමි. යක්ෂ කිජුලිහිනියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එලවෙලවා ඇගේ මස් උදුරා දම, විනාශ කෙරේ. ඇය බැගෑපත්ව හඬ නගයි. ඇය රජගහනුවරම දුෂ්ට පේන කියන්නේයක් වූවාය. ඇය අන්‍යයන් දුෂ්ට සිතින් මිසදිටු ගැන්වීමේ කර්මයාගේ විපාකෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේම ඉතිරි වූ විපාකයෙන් මෙවැනි ආත්ම භාවය ලබා දුක් විඳී. ඕකිලිනී සූත්‍රය. ගිච්ඡපු කුට පර්වතයෙන් බසින්නා වූ මම අහසින් ගමන් කරන්නා වූ උණුසුමින් පැසුණා වූ කුණු දහඩිය ගලන්නා වූ ප්‍රීතියක දැක්කෙමි. ඇය බැගෑපත් හඬ නගයි. ඇය කලිඟු රජුගේ අගමෙහි සිව්වාය. ඊර්ෂ්‍යාවෙන් සතුරු ස්ත්‍රියකට අඟුරු කබලෙන් නමා ගැසීය. ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණන්,
වර්ෂ ලක්ෂ ගණනක් නිරේ පැසේ ඒ කර්මයාගේ ඉතිරි විපාකයෙන් මෙවැනි ආත්මික දුක් විඳින. සී සච්චින් සූත්‍රය. හිස නැත්තා වූ ප්‍රේතෙක් දැක්කෙන් ඔහුගේ ඇස් සහ කටද පපුවෙහි විති. යක්ෂ ගිජුලිනියද යක්ෂ කවුළුද යක්ෂ උකුස්සෝද එළවෙලවා ඒ මොහුගේ හිස නැත්තා වූ ශරීරය උදුරා දමති විනාශ කරති. එතෙම බැගෑපත් හඬනගයි. රජගහනුවරම හාරිත නම් චෝරඝාතකයෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසේ ඒ කර්මයාගේ ඉතිරි විපාකයෙන්දී. පාප භික්ෂු සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ මහණ ප්‍රේතයෙකු දැක්කෙන. ඒ මහණුගේ දෙපුට සිවුරද ගින්නෙන් ඇවිලුනේ, දිලිසුනේ, දැවුනේ. පාත්‍රයේද ගින්නෙන් ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. පටියේද ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. කයද ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. එතෙම බැගෑපත් හඬ නගයි. කස්සප සම්මා සම්බුදුන්ගේ ශාසනයේ පාප භික්ෂුවක් විය. ඒ මහණතමේ කර්මයගේ විපාකයෙන් වර්ෂ ලක්ෂ ගණනක් නිරේ පැසී ඒ කර්මයගේ ඉතිරි වූ විපාකයෙන් මෙවැනි ආත්ම භාවයක දුක් විඳේ. පාප භික්ෂුණී සූත්‍රය. මෙහෙණ ප්‍රේතියෙක් දැක්කෙන. ඒ මෙහෙණිගේ දෙපොට සිවුරද ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. පාත්‍රයේද ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. පටියේද ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. කයද ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. බැගෑපත් හඬ නගයි. කස්සප සම්මා සම්බුදුන්ගේ ශාසනයේ පාප භික්ෂුණියක් වූවාය. උතුමේ කර්මයාගේ විපාකයෙන් වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී කර්මයාගේ ඉතිරි වූ විපාකයෙන් මෙවැනි භාවයක දුක් විඳේ. මහා දුක්ඛස්කන්ධ සූත්‍රය මජ්ක්‍ධිම නිකායක පිටුව 200. මිනිස් ලොව දුක. කාමයන්ගේ දෝෂය කවරේද? මහණෙනි, මේ ලෝකයේ කුල පුත්‍රතම යම් කිසි ශිල්පයකින් ජීවත් වේ. එනම් රේඛා ශාස්ත්‍ර කීමෙන්, ගණන් තැබීමෙන්, සංඛ්‍යා ලේඛන ගැනීමෙන්, ගොවිකමින්, වෙළඳාමෙන්, ගව පාලනයෙන්, උපස්ථාන කිරීමෙන්, රාජභටයෙකු වීමෙන්, මෙයින් අන්‍ය වූ ඇත් අස් ආදී ශිල්පයකින් ජීවත් වූ සදා සිතෙන් පෙළනු ලබන්නේ, උෂ්ණයෙන් පෙළනු ලබන්නේ, දැහැලේ බොන මැස්සෝ, මදුරුවෝ, සුළඟ, අවුල්, සර්පයෝ යන මොවුන්ගේ ස්පර්ශයෙන් ගැටෙමින්, බඩගින්නෙන්, ආපිපාසයෙන් මිරිකෙමින් ජීවිතය පවත්වයිද? මහණෙනි, මේද කාමයේ හේතු කොටගෙන, කාමයේ මුල් කරන කොටගෙන, කාමයේ කරන කොටගෙන, කාමයේ නිසා මෙලොවම විඳ යුතු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේ. මහණෙනි, මෙසේ වීර්ය කරන්නා වූ, උත්සාහ කරන්නා වූ ඒ කුල පුත්‍රයාට ඒ වස්තු සම්පත් හොඳින් නූපදීද, නොලබද්ද හෙතම ඒ කාන්තේම මාගේ වීර්ය හිස් විය. මාගේ උත්සාහය නිෂ්ඵල වී යයි කියා ශෝක වේ. වෙහෙස වේ, වැළපේ. පපුවේ අත්ගැසීමෙන් හටයි. සිහි නැති බවට පැමිණේ. මහණෙනි, මේද කාමයේ හේතු කොට, කාමයේ මුල් කරණය කොට, කාමයේ කරනකොට කාමයන් නිසා මෙලොවදීම විඳ යුතු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේ. මහණෙනි, මෙසේ වීර්ය කරන්නා වූ, උත්සාහ කරන්නා වූ ඒ කුල පුත්‍රයාගේ ඒ සම්පත්තිය උපදීද, ලබද්ද ඔහු ඒ ලැබූ සම්පත්තිය ආරක්ෂා කරනු පිණිස කයිනුත් සිතිනුත් දුක් විඳේ. කෙසේද? මාගේ මේ සම්පත්තිය රජවරු පැහැර නොගන්නා නම්, සොරු පැහැර නොගන්නා නම්, ගින්නෙන් නොදැවෙන්නේ නම්, දියෙහි නොයන, අප්‍රිය වූ නොගන්නා නම්, ඒකයි කියන්නේ. මෙසේ රකින්නා වූ, පාලනය කරන්නා ඔහුගේ ඒ සම්පත්තිය රජවරුද පැහැරගනි. සොරුද පැහැරගනි. ගින්නෙහි හෝ දැවෙයි, දියෙහි හෝ යයි, අප්‍රිය වූ හෝ ගනිති.
මා විසින් යම් වස්තුවක උපදවන ලද්දේවි ඒද දැන් අපට නැතේ ශෝක කෙරේ විහිස වේ වැළපෙයි පපුවියත් ගසමින් හඬයි සිහි නැති බවට පැමිණේ මහන්නේ කාමයේ හේතු කොට කාමයේ මුල් කරනකොට කාමයේ කරන කොටගෙන කාමයේ නිසා මෙලොවදීම විඳ යුතු ආදීනව රාශිය දුක් රාශිය වන්නේ මහණෙනි නැවත අනිකක්ද කියන්නේ කාමයේ හේතු කොට කාමයේ මුල් කරනකොට කාමයේ කරන කොටගෙන කාමයේ නිසා රජවරු සමග කලහ කරති ක්ෂත්‍රියෝද ක්ෂත්‍රියයන් සමග කලහ කරති බමුණෝද බමුණන් සමග කලහ කරති ගෘහපතියෝද ගෘහපතීන් සමග කලහ කරති මවද පුතා සමග කලහ කරයි පුතාද මව සමග කලහ කරයි පියාද පුතා සමග කලහ කරයි පුතාද පියා සමග කලහ කරයි සහෝදරයාද සහෝදරයා සමග කලහ කරයි සහෝදරයාද සහෝදරිය සමග කලහ කරයි සහෝදරියද සහෝදරයා සමග කලහ කරයි යහළුවාද යහළුවා සමග කලහ කරයි ඔහු කෝලාහල විරුද්ධකම් විවාද යන මීට පැමිණියාහු එකිනෙකා අතින්ද පහර දෙති කැට කැබිලිලි වලින්ද පහර දෙති පොළු වලින්ද පහර දෙති ආයුධ වලින්ද පහර දෙති ඕයින් මරණයටද පැමිණෙන මරණය සමාන දුකටද පැමිණෙන මහණෙනි මේද කාමයේ හේතු කොට කාමයේ මුල් කරනකොට කාමයේ කරන කොටගෙන කාමයේ නිසා මෙලොවදීම විඳ යුතු ආදීන රාශිය දුක් රාශිය වන්නේ මහණෙනි නැවත අනිකක්ද කියන්නේ කාමයේ හේතු කොට කාමයේ මුල් කරනකොට කාමයේ කරන කොටගෙන කාමයේ නිසා කඩුව හා පලිහගෙන දුන්න හා ඊ යහුර බෙද දෙපසින් රැස්ව යුද්ධ භූමියට පැමිණි ඊතල විදින කල්හි කඩු කරකවන කල්හි ඔහු ඊතල වලින්ද විදනු ලබත් අඩ යටි වලින්ද විදනු ලබත් කඩුවෙන් හිස සිඳිනු ලබත් ඔහු ඒ මරණයටද පැමිණි මරණය සමාන දුකටද පැමිණි මහණෙනි මේද කාමයේ හේතු කොට කාමයේ මුල් කරනකොට කාමයේ කරන කොටගෙන කාමයේ නිසා මෙලොවදීම විඳ යුතු ආදීන රාශිය දුක් රාශිය වන්නේ මහණෙනි තනිකක්ද කියන්නේ කාමයේ හේතු කොට කාමයේ මුල් කරනකොට කාමයේ කරන කොටගෙන කාම නිසා ගිවල් සිඳිති ගම් පැහැරීම වස්තුවගෙන ගෙයි වැසියන් පන පිටින් අල්වාගෙන වස්තුව පැහැරගනි මං පැහැරීම කරති පර ස්ත්‍රී දූෂ්‍ය කර ඒ සොරුන් රජවරු අල්ලා නොයෙක් කම් කටුළු කර කස වලින් තලයි වේවැල් වලින් තලව දෙකට පැලූ අඬු වලින් තලව අද්ද කපත් පයද කපත් අත්පා සියල්ලමත් කපත් කනත් කපත් නාසයත් කපත් කන්නාසත් කපත් හිස් කබල ගලවා මොලේ උතුරුවමින් පදදේ හිසේ කෙස් සම ගලවා බොරළු උලා සුදු කරමින් වදේදී අඬුවෙන් කට අරවා එහි තුල ගිනි දැල්වී වදදේ ශරීරයේ තෙල් රෙදි වලින් වෙලා ගිනි දැල්වයි වදදේ අත් දෙකේ තෙල් රෙදි වෙලා ගිනි දැල්වමින් වදදේ බෙල්ලෙහි පටන් ඇස් වටේ දක්වා හැම ගලවා පෑගවීමෙන් වදදේ බෙල්ලෙහි පටන් තුනටිය දක්වා සමගලවා තබා එතනින් පටන්ගෙන ඇස් වටේ දක්වා සමගලවා තබයි මින් වදදේ දෙදන දෙවල මිටිවල යවුල් ගසා වටකොට ගිනි තබයි මින් වදදේ දෙපැත්තෙන් තුඩු වෙති බිලියෙන් ගසා මස් කඩමින් වදදේ කහවණුසේ මස් කපමින් වදදේ සිරුර සිදුරු කොට කාරම් දියර ඉසමින් වදදේ ඇලයකින් බිම හුවා කනෙහි යවුල් ගසා පයගෙන කරකවමින් වදදේ සම නොබිදෙනසේ ඇටමස් තලා පිදුරු වැටියක් සේ අකුලමින් වදදේ රත්තු තෙල්ලිසි බල්ලන් ලවාකා ජීවිතයේ තිබියදීම උලෙහි ඉඳුව කඩුවෙන් හිස්සිදී ඔහුයි මරණයටද පැමිණෙන මරණය සමාන දුකටද පැමිණෙන මහණෙනි මේද කාමයේ හේතු කොට කාමයේ මුල් කරනකොට
කාමයේ කන්න කොටගෙන කාමයේ නිසා මෙලොවදීම විඳිය යුතු ආදීනව රාශිය දුක් රාශිය වන්නේ මේද කාමයන්ගේ දෝෂයකි. මහණෙනි අවතානිකක්ද කියන්නේ කාමයේ හේතු කොට කාමයේ මුල් කරන කොට කාමයේ කරන කොටගෙන කාමයේ නිසා කයින් දුසිරිතේ හැසිරේ වචනයෙන් දුසිරිතේ හැසිරේ සිතින් දුසිරිතේ හැසිරේ ඔහු කයින් දුසිරිතේ හැසිර වචනයෙන් දුසිරිතේ හැසිර සිතින් දුසිරිතේ හැසිර ශරීරයගේ බිඳීමෙන් මරණින් මත්තේ සැපයෙන් පහ වූ නපුරු ගති ඇති නපුරු කොට වැටීමක් ඇත්තා වූ නිරෙහි උපදී. මහණෙනි මේ කාමයේ හේතු කොට කාමයේ මුල් කරනකොට කාමයේ කරන කොටගෙන කාමයේ නිසා පරලොව විඳින යුතු ආදීනව රාශිය දුක් රාශිය වන්නේ දිරීමද මහලු වීමද දුකයි. මහණෙනි ජරාවටපත් වීම නම් කවරේ? ඒ සත්ව වර්ගයන් ඒ සත්වයන්ගේ යම් ජරාවක් වේද දිරණ බවක් වේද කැඩුණු දත් ඇති බවක් වේද ඇසී සුදු කෙස් ඇති බවක් වේද හම රැලි වැටීමක් වේද ආයශයාගේ පිරිහීමක් වේද ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද මේ ජරාවයයි කියනු ලැබේ. මජ්ක්‍ධිම නිකායක පිටුව 214 චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය. මහණෙනි රූපයන්ගේ දෝෂය කවරේද? මහණෙනි පසු කලකදී 80 වයස් ගියා වූ හෝ 90 වයස් ගියා වූ හෝ 100ක් වයස් ගියා වූ හෝ ජරා ජීර්ණ වූද මහලුද වකුටු යටලියක්සේ වක්කු කොන්ද මැදින් බිදුනා වූ සැර යටිය පිහිට කොට ඇති වෙවුලමින් යන්නා වූ රෝගී වූ තරුණ බව නැති වූ දත් වැටුණු කිස් පැහුණු හිස කිස් සිඳුණු හිසේ තට්ටේ පෑදුණු ඇඟරැලි වැටුණා වූ ශරීරයේ කැලැල් වලින් කිලුටු ඒ නැගණියම දක්නේද? මහණෙනි කුමකයි හඟින්නහොත් පෙර වූ යම් යහපත් වර්ණයක් වීද ඒ අතුරුදහන්නේ දෝෂය පහළ වූයේද? ස්වාමිනියසේ මහණෙනි මේ රූපයාගේ දෝෂයයි. අංගුත්තර නිකාය 6 පිටු 194 ගිරිමානන්ද සූත්‍රය. රෝගයේද දුකයි. මේ ශරීරයේ බොහෝ දුක් බොහෝ දෝෂ මෙහි ශරීරයේ යම්සේ ඇස් රෝග කන් රෝග නාසා රෝග දිවේ රෝග ශරීරයේ රෝග හිසේ රෝග කර්ණ රෝග කටේ රෝග දත් රෝග කාශය ශ්වාසය පීඩසය දාදිය ජරාව ඛණ්ඩ රෝගේ මූර්ඡිචාව අතිසාර ශූලය කොලරා රෝග කුෂ්ඨ ගෙඩි ලාදු ක්ෂය රෝග අපස්මාර දද කැසීම් කුෂ්ඨ රබසා කුෂ්ඨ රත්පිත දියවැඩියාව පක්ෂාඝාත රෝග පිළිකා භග අතරෙහි එන ගෙඩි පිටින් උපන් ගෙඩි සෙමින් උපන් ගෙඩි වාතයෙන් උපන් ගෙඩි තුන්දොස් කිපීමෙන් උපන් ලෙඩ ඍතු විපර්යාසයෙන් උපන් ලෙඩ වෙනස් පැවැත්වෙන් උපන් ලෙඩ උපක්‍රමයෙන් උපන් ලෙඩ කර්ම විපාකයෙන් උපන් ලෙඩ සීතේ උෂ්ණය බඩගින්නේ පිපාසය මල මුත්‍ර පහ කිරීම අවශ්‍යතාවය নানা ප්‍රකාර ලෙඩ උපදී. මහණෙනි නැවත අනිකක්ද කියන්නේ හටගත් ආබාධ ඇති හටගත් දුක් ඇති දෙඩි කිලන් වූ තමන්ගේම මල මුත්‍රේ වැටුණා වූ එහිම සයනය කරන්නා වූ අනුන් විසින් නැගිටු ලබන්නා වූ අනුන් විසින් සයනය කරවන්නා වූ ලබන්නා වූ ඒ නැගණියම දක්නේද? මානිනී කුමකයි සිතන්නහොත් පෙර වූ යම් යහපත් වර්ණයක් වීද ඒ අතුරුදහන් දෝෂය පහළ වීද? ස්වාමිනීසේ මහණෙනි මේ රූපයාගේ දෝෂය මරණයද දුකයි. මහණෙනි මරණය නම් කවරේද? ඒ සත්ව වර්ගයන්ගේ ඒ සත්වයන්ගේ චුත වීමක් වේද වෙන්වීමක් වේද
බිඳීමක් වේද? අතුරුදහන් වීමක් වේද? මිය යාමක් වේද? කාල ක්‍රියාවක් වේද? ස්කන්ධයන්ගේ බිඳීමක් වේද? ශරීරයගේ බැහැර දැමීමක් වේද? මහණෙනි මේ මරණය කියන එක. මහණෙනි මෙරි දවසක් වූද? මෙරි දෙදවසක් වූද? මෙරි තුන් දවසක් වූද? ඉදිමි ගියා වූද? තදනිල් පැහැවූද? හටගත් සැරව ඇත්තා වූද? සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? මහණෙනි කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වීද? ඒ අතුරුදහන් වී දෝෂය පහළ වේ. ස්වාමිනියසේ මහණෙනි මේද රූපයගේ දෝෂය. මහණෙනි නැවත අනිකක්ද කියමි. කපුටන් විසින් කඩා කනු ලබන්නා වූ කුස්සන් විසින් කඩා කනු ලබන්නා වූ ගිජුලිහිණියන් විසින් කඩා කනු ලබන්නා වූ බල්ලන් විසින් කඩා කනු ලබන්නා වූ සිවලුන් විසින් කඩා කනු ලබන්නා වූ නොයෙක් කුඩා සතුන් විසින් කඩා කනු ලබන්නා වූ සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? මහණෙනි ඒ කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වීද? ඒ අතුරුදහන් වී දෝෂය පහළ වීද? ස්වාමිනියසේ මහණෙනි මේද රූපයන්ගේ දෝෂය. මහණෙනි නැවත අනිකක්ද කියමි. මස්ලී සහිත වූ නහරින් බැඳුනා වූ ඇටසැකිල්ලක් වූ සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? මහණෙනි කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වී ඒ අතුරුදහන් වී දෝෂය පහළ විය. ස්වාමිනියසේ මහණෙනි මේද රූපයන්ගේ දෝෂයයි. මස් නැති ලෙයින් තැවරුණා වූ නහරින් බැඳුනා වූ ඇටසැකිල්ලක් වූ සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? මහණෙනි කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වීද ඒ අතුරුදහන් වී දෝෂය පහළ විය. ස්වාමිනියසේ මහණෙනි මේද රූපයගේ දෝෂයයි. මස්ලී නැති නහරින් බැඳුනා වූ ඇටසැකිල්ලක් වූ සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? මහණෙනි ඒ කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වීද ඒ අතුරුදහන් වී දෝෂය පහළ වී. ස්වාමිනියසේ මහණෙනි මේද රූපයන්ගේ දෝෂයයි. සන්ධි වලින් වෙන් වූ දිසා අනුදිසාවන් විසිරුණු ඇට ඇති. වෙන දිසාවක අත් ඇටද, වෙන දිසාවක පා ඇටද, වෙන දිසාවක කෙන්ඩා ඇටද, වෙන දිසාවක කලවා ඇටද, වෙන දිසාවක කටි ඇටද, වෙන දිසාවක කොඳු ඇටද, වෙන දිසාවක හිස් කබලද වූ සොහොනේ දමන ලද මල සිරුරක් ඒ නැගණියම දක්නේද? මහණෙනි කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වීද ඒ අතුරුදහන් වී දෝෂය පහළ වී. ස්වාමිනියසේ මහණෙනි මේද රූපයන්ගේ දෝෂයයි. සංගිඩියකට බඳු පැහැ ඇති සුදු ඇට ඇති සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? මහණෙනි ඒ කුමක්යි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වීද ඒ අතුරුදහන් වී දෝෂය පහළ වීද? ස්වාමිනියසේ මහණෙනි මේද රූපයන්ගේ දෝෂය. අවුරුදු ගණන් ඉක්ම ගියා වූද කැටි ගැසුණා වූද ඇට ඇති සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? කුණු සුණු ඇට ඇති සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේ. මහණෙනි කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වී ඒ අතුරුදහන් වූ දෝෂය පහළ වේද? ස්වාමිනියසේ මහණෙනි මේද රූපයන්ගේ දෝෂයයි. මහණෙනි ශෝකය නම් කවරේද? යම් යම් විපතකින් යුක්ත වූ සත්වයාගේද යම් යම් දුකකට පැමිණි සත්වයාගේද ශෝකයක් වේ. ශෝක කරන බවක් වේ. ශෝක කිරීමක් වේ. අතුරුත වියලන ස්වභාවයක් වේ. අතුරුත විශේෂයෙන් වියලන ස්වභාවයක් වේද? මහණෙනි මේ ශෝකයයි කියනු ලැබේ. මහණෙනි පරිදේ වෙන කුමක්ද? යම් යම් විපතකින් යුක්ත වූ ඔහුගේද
යම් යම් දුකකටපත් වූ වේද යම් වැළපීමක් වේද විලාප කීමක් වේද නම් කිය හැඬීමක් වේද ගුණ කිය හැඬීමක් වේද යම් හැඬීම් බවක් වේද යම් විලාප කීමක් වේද මහණෙනි මේ පරිදේවයි කියනු ලැබේ. මහණෙනි දුක නම් කවරේද? මහණෙනි කයෙහි යම් දුකක් ඇද්ද? කයෙහි යම් නොසැපක් වේද? කාය ස්පර්ශයෙන් හටගත්තා වූ දුකක් වේද? නොසැප වූ විඳීමක් වේද? මහණෙනි මේ දුකයි කියනු ලැබේ. මහණෙනි දුක්නස් නම් කවරේද? මහණෙනි සිතෙහි හටගත්තා වූ යම් දුකක් වේද? සිතෙහි වූ යම් අමිහිරි බවක් වේද? සිතේ ස්පර්ශ නිසා හටගත් යම් දුකක් වේද? සැප නොවූ යම් විඳීමක් වේද? මහණෙනි මේ දුම්නසයයි කියනු ලැබේ. මහණෙනි උපායාස නම් කවරේද? යම් යම් විපතකින් යුක්ත වූකේද? යම් යම් දුකකින් යුක්ත වූකේද? යම් දැඩි වෙහෙසක් ඇත්තේද? යම් ක්ලාන්ත වීමක් වේද? යම් බලවත් ක්ලාන්ත වීමක් ඇත්තේද? මේ මහණෙනි උපායාසයයි කියනු ලැබේ. මහණෙනි කැමැති වූ යමක් නොලබාද ඒ දුක් වන්නේ යනු කවරේද? මහණෙනි ඉපදීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් උපදී. අනේ අපි සසර උපදින ස්වභාව නැත්තෝ වෙන්න ඒකාන්තයෙන් සසර හටගැන්ම අප වෙත නොෙන්නේ නම් ඉතාහු යනුයි. මේ කාරණේ කැමැත්තෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකකි. මහණෙනි දිරීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි මහලු වන ස්වභාව නැත්තෝ වෙමු නම් ඒකාන්තයෙන් මහලු වීම අප වෙත නොෙන්නේ නම් ඉතා හොඳයි කිය. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකකි. මහණෙනි රෝගයන්ගෙන් පෙළෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි රෝගී වන ස්වභාව නැත්තෝ වෙමු නම් ඒකාන්තයෙන් අප වෙත රෝග නොෙන්නේ නම් ඉතා හොඳයි කිය. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකකි. මහණෙනි මරණයට පැමිණෙන ස්වභාව ඇත්තා වූ සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි මැරෙන ස්වභාව නැත්තෝ වෙමු නම් ඒකාන්තයෙන් මරණය අප වෙත නොෙන්නේ නම් ඉතා හොඳයි. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකයි. මහණෙනි ශෝකයට කනගාටුවට පැමිණීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි ශෝකයට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම් ඒකාන්තයෙන් ශෝකය අප වෙත නොෙන්නේ නම් ඉතා හොඳයි කිය. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකකි. මහණෙනි වැළපීමට පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි වැළපීමට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම් ඒකාන්තයෙන් වැළපීම අප වෙත නොපැමිණෙන්නේ නම් ඉතා හොඳයි කිය. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකයි. මහණෙනි දුකට පැමිණෙන ස්වභාවයේ සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි කායික දුකට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම් ඒකාන්තයෙන් දුක අප වෙත නොෙන්නේ නම් ඉතා හොඳයි කිය. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකකි. මහණෙනි දුම්නසට පැමිණෙන ස්වභාවයේ සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි මානසික දුකට එනම් දුම්නසට පැමිණෙන ස්වභාව නැත්තෝ නම් ඒකාන්තයෙන් දුම්නස අප වෙත නොෙන්නේ නම් ඉතා හොඳයි කිය. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකකි. මහණෙනි උපායාසයට බලවත් වෙහෙසට පැමිණෙන ස්වභාවයේ සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි උපායාසයට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්
ඒකාන්තයෙන් අප වෙත උපායාසය නොඑන්නේ නම් ඉතා හොඳය කියලා. මේ කාරණය ආශාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආශා කරන යමක් නොලැබී ඉන්න දුක. මහණනි, සංක්ෂේපයෙන් දුක් වූ පංච උපාදානස්කන්ධය නම් කවරද? ඒ මෙසේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මොහොයි. මහණනි, සංක්ෂේපයෙන් දුක් වන්නා වූ යම් පංච උපාදානස්කන්ධය මහණනි මේ දුක්ඛාර සත්‍යය කියනු ලැබේ. මෙහි කරන එක එතකොට තමන්ගේම උදාහරණ අරගෙන මේ එක් එක් කාරණාවට තමන් විමසලා බලන්න පුළුවන්. එතකොට ඒ සඳහා අපි මුලින්ම බැලුවොත් දැන් සිත නැංවෙන්න නම් පොදු දුක මෙනෙහි කරන්න. එතකොට ඒ සඳහා ඒ තථාගතයන් වහන්සේ පෙන්වා ආදාළ පරිදි දුක්ඛය, මේ ලෝකයේ තියෙන පොදු දුක්ඛය දකින්න අපි මෙනෙහි කරන්න උත්සාහ කරන්න. ඒක තමයි පළවෙනිටම අපි ඉපදින තැන ජාති කියලා අපි ඉපදිනවා නිරේ. ඒතොර නිරේ ඉපදිලා අපි අනන්ත සසරේ තථාගතයන් වහන්සේ වෙනවා මහා, ඒ කියන්නේ වචන වලින් විස්තර කරන්න බැරි තරමේ මහ විශාල දුක්ඛයක් අපි විඳලා තියෙනවා. ඒ කියන්නේ උදේට අඩ යටි 100ක්, දවල්ට අඩ යටි 100ක්, හවසට අඩ යටි 100ක් අපිට ගහනවා නම් කවුරු හරි. ඒකෙන් විඳින දුක වගේ අපි දවස් 100ක්, ඒ කියන්නේ ඒ වගේම අවුරුදු 100ක් දවසට උල්පහර 300 බැගින් අවුරුදු 100ක් අපි විඳින දුක පුංචි ගල් කැටයක් විතර ඇති කියනවා. මේ නිරේ විඳින්න වෙන දුක කෙනෙක් වැටුණු මහමේරු පර්වතයට වඩා විශාලයි, කියන්නේ පෘථිවියට වඩා විශාලයි කියලා කියනවා. ප්‍රමාණ කරලා වචන වලින් මේ නිරේ දුක්ඛය විස්තර කරන්න බෑ කියලා කියනවා. ඉතින් තව අවස්ථාවක් අවශ්‍ය නම් අපිට ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. දැන් කාල වේලාව අනුව මම තිරිසන් ලෝකයේ දුක, මේ එක් ලෝකයේ දුක කෙටියෙන් විස්තර කරනවා භාවනාවට පහසු වෙන. එතකොට තිරිසන් ලෝකයේ මේ එකිනෙකා මරා ගන්නවා, කන්න නැහැ, හැකිලිච්ච බඩවැල් වලින් එකිනෙකා මේ මරණින් නිින්දක් හරියට නෑ, බීතක් නෑ, තුවාල වෙලා සැරව ගල මහා දුකක් විඳිනවා. නිතරම මරණ බියෙන් එකිනෙකා මරා කොටාගෙන මහා දුකක් විඳිනවා. සූචි කකා, තන්නකොළ කකා, එකිනෙකාගේ සමු මස් කකා මහා දුකක් විඳිනවා. ඊළඟට ප්‍රේත ලෝකේ බොහොම කෙට්ටු උස ශරීර, මහා බඩවල් තියෙන, ඇවිද ගන්නත් බෑ, කන්න බොන්න නැතුව ලේසුළු සැරවත් නැහැ ප්‍රේත ලෝකේ. ඊට පස්සේ කරගත්ත අකුසල නිසා ඒ හැමේ තනිකරම ආයුධ වලින් සමහරුන්ගේ හැදිලා තියෙන්නේ. ඒවා ඇඟීම වෙදි දුක් විඳිනවා. කටවල් කුණු වෙලා බොහොම පුංචි කටවල් තියෙන, කවදාවත් බඩ පිරෙන කන්න හම්බෙන්නේ නැහැ. මොකද මහා දුක් විඳිනවා. ඊට පස්සේ මනුෂ්‍ය තලයේ. මේ මනුෂ්‍ය තලයේ අපි ඉපදෙන්නේ අසුචි මල මුත්‍රා අසුචි කාණු ගිහිල්ලා අපි පැහැගන්නේ. ඒකේ මහා මාස 10ක් දුක් විඳලා. ඊට පස්සේ ඒකේ එළියට එන්නේ තඬාගෙන අසුචි ගොඩක. ඊට පස්සේ අපි මල මුත්‍රා අසුචි ඒ යන්නේව පිරිසිදු කරගන්න බෑ, අතක් පයක් කොලව ගන්න බෑ. ඒ කියන්නේ මැස්සෙක් මදුරුවේ පන්න ගන්න දෙන්නේ, උෂ්ණින් පීඩා වෙනවා, සීතලෙන් පීඩා වෙනවා, බඩගින්නේ පීඩා විඳිනවා. ඊට පස්සේ කොහොමද ටික දවසක් යනකොට නැගිටලා වැටි තුවාල වෙයි, කොහොමද ඇවිද ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඇවිද ගන්න කොහොමද පොත් බෑගයක් එල්ලගෙන ඊට පස්සේ යනවා ළමයි තරං කර මහා සටන් කර මහා වචන වලින් කියන්න බැරි තරමේ දුකක් විඳින්න අපි ඉගෙන ගන්න සටන් කරනවා, දුක් විඳිනවා. ඊට පස්සේ විභාග අසමත් වෙලා දුක් විඳිනවා. විභාග සමත් වුණත් අවසානයේ සටන් කරලා රැකියාවක් හොයාගන්න, ඒක රැකියාව පවත්වා ගන්න, ඒකේ දුක් විඳිනවා. ඊට පස්සේ රැකියාවෙන් ලැබෙන මුදල්
ප්‍රමාණවත් නැති නිසා ඒව පීඩාවෙන් දුක් විඳිනවා. ඒවට ණය වෙනවා. ඊට පස්සේ ණය ගෙවන්න දුක් විඳිනවා. ඊට පස්සේ මේ කෑම හොයාගන්න දුක් විඳිනවා. ඊට පස්සේ කෑම සකස් කරගන්න දුක් විඳිනවා. ඊට පස්සේ කාලා දුක් විඳිනවා. ලෙඩ හැදිලා ඊට පස්සේ දිරව ගන්න අමාරුලා දුක් විඳිනවා. ඒවා පිට කරන්න වැසිකිලි ආදී කටයුතු සඳහා දුක් විඳිනවා. මේ කය පවත්වා ගන්න පරිස්සම් කරගන්න ගියක් හදාගන්න දුක් විඳිනවා. ඊට පස්සේ දී නඩත්තු කරන්න දුක් විඳිනවා. ඒවට රැකියා කරන්න දුක් විඳිනවා. ඊට පස්සේ රැකියාවෙන් හම්බෙන මුදල් කොහොමරි වැඩි කරගන්න තව දුක් විඳලා තව කොහොමරි පඩිය වැඩි කරගන්න දුක් විඳිනවා. පඩිය වැඩි කරලා වැඩිපුර ලැබෙනකොට ඒ ටික ආරක්ෂා කරන්න දුක් විඳිනවා. ඊට පස්සේ ආරක්ෂා කරන්න ගිහිලා රණ්ඩු සරුවල් වෙලා ගැටුම් ඇති වෙලා අතපය කපාගෙන කොටාගෙන රෝහල් වල දුක් විඳිනවා. ඊට පස්සේ අපි නොයෙකුත් ආකාරයේ ඒ ගැටුම් වලට ගිහිල්ලා නොයෙකුත් ආකාරයේ අකුසල් සිද්ධ කරනවා. ඒ නිසා ආපහු නිරේ තිරිසන් ප්‍රේත ලෝක වලට යන්න හේතු වෙනවා. ඊට පස්සේ රජුරුවන්ගෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. මේ පිල්ල කපනවා, අතපය කපනවා, බීනි තියනවා, පුච්චනවා. නොයෙකුත් ආකාරය සසර මහා මනුෂ්‍ය ලෝකෙ අපි දුක් විඳලා තියෙනවා. ඊට පස්සේ සමහරවිට සාගත කන්න නැහැ. ඊට පස්සේ නොයෙකුත් ආකාරයේ රසාව නැති වෙනවා. ඒ මහා ප්‍රශ්න කොට. ඊට පස්සේ මේකට සහකරුවෝ හොයාගන්න දුක් විඳිනවා. ඊට පස්සේ ඒවට මහත් දුක ප්‍රේමින් ශෝකයෙන් මහා දුක් විඳිනවා. ඊට පස්සේ දරුවෝ හදාගන්න දුක් විඳිනවා. දරුවා ලොකු මහත් කරගන්න පාසල් වල ප්‍රශ්න, ඊට පස්සේ පෝෂණය කරන්න ප්‍රශ්න, ඊට පස්සේ ওই ආකාරයට යන අතරේ ලෙඩ වෙවි එහෙන් වැටෙනවා. මේක දිරන්න පටන් ගන්නවා. ජරාටපත් වෙනවා. අපි මේ හැකනාසි දිව ශරීරය මන් කොච්චර අපි පරිස්සම් කරන්න හැදුවත් ඒවා ඒ අපි බලාපොරොත්තු වෙන විදිහට පරිස්සම් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ කොහොම හරි මේවා වලින් අපිට ඕන ආකාරයට අපිට කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ අපේ හිතේ හැටියට. හැමදාම හිත මේ අඩුවක් හොය මහා දුකකින් ඉන්නේ. කොච්චර ලැබුණත් මදි. ලැබුණ ප්‍රමාණය අද මෙච්චර ප්‍රමාණයක් ලැබුණත් ඇති කියලා හිතන හෙට කියනවා ඒක මදි තව හොයන්න කියලා කියනවා. ඊටර මේ කෙලවරක් නැතුව මේ යහනවා අන ගෙවල් දොරවල් ආදී මේ දේවල් ලබනවා ඒ මේකේ ඇතිවීම දුක් ඒ කියන්නේ කෙලවරක් නෑ. මේක දුකමයි එකතු වෙන්නේ එන්නේ ලැබෙන්න දේවල් අත්පත් කරගන්න තව දුක ඇති වෙන්නේ. ඉතින් මේ ආකාරයට කියලා ඊට පස්සේ අන්තිමට මේ දීරලා මේ අන්තිමට කොන්දත් කුදු වෙලා ළමයිනුත් බලලා අන්තිමට ඒ ළමයි නිසා දුක් විඳලා අවසානයේ මේ ලෙඩ වෙලා මේවා මහත් දුකකටපත් වෙන මේවා අත්දැකලත් ඇතිනේ ඕන තරම්. ඒ කියන්නේ හොඳට මෙනෙහි කරලා මෙතන පොදු දුකයි බලන්න. තමන්ගේ උදාහරණ අරගෙන ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. පොදු දුකයි බලන්න. පොදුවේ ලොක්ක සත්‍යයන් දින මහත් දුක. ඊට පස්සේ මේ විදිහට ජීවිතයත් එක්ක සටන් කරලා අවසානයේ සටන පරාජයටපත් වෙනවා. මේක අපිට අවසන් හුස්ම හෙලන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මේක මැරිලා අන්න කුණු වෙලා යන්න දැන් පටන් ගන්නවා. අපි මේ විඤ්ඤාණයේ ලොකුම රූපය අල්ලගෙන හිටපො මේ වේදනාව ලබන්න භාවිත කරපු උපකරණය දැන් මෙන්න කුණු වෙනවා දැන්. හොඳට ඒක දාකින් මේක ඉන්නේ නිල් වෙලා ඉදිම වෙලා ටික දවසක් යනකොට මේ නව දොරෙන් දැන් ඕජස් ගන්න පටන් ගන්නවා. අපි හොද හිටියා දැන් මේකේ හොදන්න කෙනෙක් නැහැ. දැන් මේක ගල දැන් ඔක්කොම අර දැන් ටිකින් ටික ඉදිමලා අර පණුව ගහලා දැන් පණුව ගලාගෙන යනවා. ඒකට මේ වගේ කුණු කය මේ වගේ මහ දුක් ගොඩ අපි ලබාගත්තේ කොහොමද? අන්නේ ප්‍රශ්නේ මෙන්න මේ සිත මුදුවට ඒ තැම්පත් වෙලා සමාධිගත තත්ත්වයටපත් වෙලා පුළුල් වෙනකොට මුදුවට මෙනෙහි කරන්න. දැන් ඔන්න සමාධිගත තත්ත්වය. ඒතර මෙන්න මේ සමාධියදී ඒතකොට මේ සාමාන්‍ය අවස්ථාවක් නෙවෙයි. ඒතර නීවරණ සංසිඳලා හොඳට සිත එකඟ වෙච්ච අවස්ථාවේ
එතකොට මේ විඥාණයට පණිවිඩය දෙන්න කොහොමද මේ තරම් මේ ලොකු දුකක් මට උරුම වුනේ? එහෙනම් මම මේ රූපවල මේ වේදනාවල් වල මම සතුට සෙවුවා. අපි උදාහරණයක් තමන්ගෙම ගන්න පුළුවන් ටීවී එක. අපි රිමෝට් එක අරගෙන මේකේ සතුට සොයනවා channel හොයනවා. හොඳ channel එකක් හම්බුනහම සතුට ප්‍රකාශ කරනවා. මෙන්න හොඳ channel එකක්, මෙන්න හොඳ වැඩසටහනක්, හොඳ එකක් මේ උදාහරණයක් මේ කියන්නේ. ඒතර ඒ ප්‍රකාශ කරනවා. කට්ටියට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේක බැහැ ගන්නවා. මේක මෙන්න මේ වෙලාවට යනවා. එහෙනම් මේක බලන්න ඕනේ කියලා. අන්න ඒක බැහැගෙන ඉන්නවා. ඒතකොට ඒකේ සතුට ඇති වෙන මේ සතුටට මේ නන්දිය කියලා කියනවා. ඒක උමතුව. මෙරි ඉපදි හරි මේ සතුට ලබා ගන්න. අපි දැන් විඥාණය මේක බැහැ ගන්නවා. විඥාණය ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ මේ සතුට සොයාගෙන යනවා. ඒ සඳහා මෙරි ඉපදි හරි ක්‍රියාත්මක වෙන්නේ මේ ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් මනක් හදාගන්න යා ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වීම සඳහා ඒ උපාදානය දැඩිව අරගෙන ඒ තණ්හාව භවයේ ඒ තණ්හාව දිගින් දිගටම පවත්වන මේ ආයතන ටික හදාගන්න. ඒ නිසා අවසානයේ ප්‍රතිඵල විදිහට මේ මව කුසක අපි පිළිසිඳගෙන මේ 31 තල ඕනම තැනක රූපේ හදාගෙන මේ ජාති දුක ඇති කරගන්නවා. නිරේ තිරිසන ලෝක, പ്രേත ලෝක, අසුර ලෝක වල තමයි වැඩිපුර. මහගෙදර වගේ ඒක තමයි ගිහිල්ලා මේවා හේතු. මේ වෙන ඒ ආකාරයට ව්‍යාධි, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක් 12ම හටගන්නවා. එහෙම අනිත් පැත්තට පෙන්නන්නේ. එහෙනම් කොහොමද මේ සතුට සෙව්වෙන්නේ? එහෙනම් මේ දුක හටගන්නේ නැත්තේ? මෙච්චර ලොකු දුකක්. මෙච්චර මේ පණුවහන් ශරීරයක් මං හදාගත්තේ. ගන්නෙ නැත්තේ කොහොමද? එහෙනම් මේ රූපේ, මේ වේදනාවේ සතුට සොයන්නේ නැත්තම්, ප්‍රකාශ කරන්නේ නැත්තම්, බැහැ ගන්න නැත්තම්, දැන් ටීවී එක අරගෙන අපි රිමෝට් එකෙන් channel මාරු කර හොයන්නේ නැත්තම් සතුට channel එකක් හම්බ වෙන්නේ නැහැ. channel එකක් හම්බුනේ නැත්තම් කියන්න දෙයක් නැහැ කාටවත්. එහෙම අල්ලගත්තේ නැත්තම්, හොයලා හම්බුනේ නැත්තම් අපි අල්ලගෙන ඉන්නේ නැහැ. එහෙනම් ඒක අතහැරෙනවා. අතහැරෙනකොට නන්දි නිරෝධ වෙනකොට, ඒ උමතුව නිරෝධ වෙනකොට එනවා විඥාණයට බැහැ ගන්න තැනක් නැහැ. එහෙනම් එයා අල්ලගන්න දැඩිව උපාදාන කරගන්න දෙයක් නැහැ. එහෙනම් එයාගේ භවයේ නිරෝධයි. ඒ කියන්නේ එයාගේ තණ්හාව පවත්තන්න එයාට හේතුවක් නැතු වෙනවා. මේ ඇහැ කන නාසය දිව ශරීරය මන නැවත සකස් කරගන්න හේතුවක් නැතු වෙනවා. ඒ හේතුව නිරෝධයෙන් ඵලයේ නිරෝධ වෙනවා. ඒ කියන්නේ ජාතිය නිරෝධ වෙනවා. ඒ ජාතිය නිරෝධයෙන් ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්සෝ පරිදේවාදී මහා දුක්ඛන්දම නිරෝධ වෙනවා. හට ගැනීම අවසන්. ඒත් මෙන්න මේ විදිහට මේක සමබරව විඤ්ඤාණයට මුදුවට පැහැදිලි කරලා දෙන්න. හොඳයි. එහෙනම් දැන් ලියාගත් එක තියෙනවනේ අවශ්‍ය නම් මේක ඒ පිළිවෙල අමතක කරන ලියාගත් එක බලන්න පුළුවන්. හොඳට හැබැයි මේ ටික මනසෙන් මෙනෙහි කිරීම තමයි වැදගත්. සමාධියට එන්න කෙටියෙන් බලන්න ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ පොදු දුක සමාධියට හොඳට ඇවිල්ලා දැන් හරියට මගේ ඉන්නේ දැන් සම්මා සමාධියට එන්න සම්මා දිට්ඨියෙන් යුතුව මේක බලන දුකට හේතුව බලනවා සමුදය ඊට පස්සේ ඒත් එක්කම බලනවා අස්තංගය කොටස අර සමුදය කොටස සතර සෙව්වා මේ රූපේ වේදනාව සතර සොයලා ප්‍රකාශ කළ බැහැගෙන නන්දි පාදාන භව ජාති දුක් 12 රූපේ වේදනාවේ සතුට සෙව්වේ නැත්නම් ප්‍රකාශ කළේ නැත්නම් බැහැගත්තේ නැත්නම් නන්දි නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ සියලු දුක්ඛන්දේ නිරෝධ මෙන්න මේ ආකාරයට දුක බැලුව සමුදය අස්තංගමේ බැලුව එහෙනම් අපි මේ දැනට ලබාගත් අවබෝධයෙන් අපි එහෙනම් භාවනා කරමු මේ අනුපිළිවෙලට මෙනෙහි කරන්න. මේ අනුපිළිවෙල ඉතාම වැදගත්. තමන්ගේම උදාහරණ අරගෙන බලන්න මම සතුට සිවිය මොනවද? මම මේකෙන් දුක හදාගත්තේ කොහොමද කියන කාරණා. මම මේ සතුට සිවිය නැත්තම් ඒ වෙලට තණ්හාවුනේ නැත්තම් අද මේ දුක නැහැ නේද?
කියන එක තමන්ගේ උදාහරණ අරගෙන බලන්න. හැබැයි තැවෙන්න සුදුසු නෑ. තැවීමක් නෙවෙයි අවබෝධයක් ලැබීමයි මෙතනදී කරන්නේ. ඒක පැහැදිලි නේද? හොඳයි. අවසානයේ තමන්ගේම උත්තරේ ගන්න. මේ තණ්හාව නිසා නේද මේ දුක හටගන්නේ? එහෙම නැත්නම් මේ තණ්හාව පැවතීම නිසා කියන්නේ භවය නිසා නේද මම මේ උපදින්නේ? ජාතියකට යන්නේ. ජාතිය දුකයි නේද? මේ දුක්ඛිත ජාතියකට යන්න නැවත සුදුසුද? කියන මෙන්න මේ තීරණය තමයි හිතෙන් ගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. හොඳයි. ඒක තමන්ගේ හිතින්ම අරගෙන තමන්ගේ හිතින් එන උත්තරේ මොකක්ද කියලා බලන්න.